එතකොට බං පළවෙනි යුනිට් එක තියෙන්නේ development of mathematical models කියලා. හරි. ඒකේ එතකොට මේ mathematical models කියන එක development of mathematical models කියවම මේකේ වෙන්නේ බං ගොඩක් වෙලාවට මේ කාලයත් එක්ක මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවක් වෙනස් වීම අපි අර සමීකරණයකින් හදා ගන්න පුළුවන් විදිහට වෙනස් මේ සමීකරණයක් හදා ගන්න එක බලා ගන්න පුළුවන් විදිහට. හරිද? තේරෙනවනේ? ඔව් බා. හරිද? මේ එතකොට බං මේකේ ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ අර general balance equation කියන එක. හරිද? ගොඩක් දුරට නෙමෙයි පාවිච්චි වෙන්නේ මේක. එන්න කියන්නේ energy balance නැත්නම් mass balance. හරිද? මේක පේනවනේ? ඔව් බා. හරිද? එතකොට general balance equation කිව්වහම ඒකේ equation එක තමයි rate of mass එහෙම නැත්නම් energy mass නැත්නම් energy accumulation සමාන වෙනවා mass එහෙම නැත්නම් energy input minus mass එහෙම නැත්නම් energy output තප්පරයක් දීපන් හරි එහෙනම් නේද ඔව්. හරි එතකොට දැන් මේ කතාව තේරුණානේ මේකයි පාවිච්චි කරන්නේ එක්ක එනර්ජි බැලන්ස් නැත්නම් mass balance කියන එක හරිද එතකොට එනර්ජි නැත්නම් එක්ක ඒතර මේකේ සරලව ගත්තොත් මේකේ ඉක්වේෂන් එක තමයි accumulation equals input minus output හරිද මෙහෙම ලියන්න එපා ඉක්වේෂන් එක ලියන්න කිව්වොත් මේ full equation එක ලියපන් හරිද එතකොට අපි නිකන් සාමාන්‍ය ටැංක් එකක් සැලකුවොත් මෙහෙම හරිද සාමාන්‍ය ටැංක් එකක් මේ තියෙන අපේ ඉන්පුට් එක හරිද ෆීඩ් ඉන්පුට් එක ඊට පස්සේ මේ තියෙන අපේ ෆීඩ් අවුට්පුට් එක හරිද එතකොටම අපිට මේ අවුට්පුට් ෆ්ලෝ රේට් එක මෙතන ඉන්පුට් ෆ්ලෝ රේට් එක හරි අපිට මෙන්න මේක කන්ට්‍රෝල් කරන්න බෑ හරිද වෙනම නිකන් හරිද හැබැයි අපිට මේක කන්ට්‍රෝල් කරන්න නැතුව අපිට පුළුවන් මෙන්න මේක කන්ට්‍රෝල් කරන්න මෙන්න මේ ලික්විඩ් ලෙවල් එක මේකේ තියෙන හරිද පැහැදිලිද අර තේරෙනවද බං උඹලා කතා කරන්නේ ඔව් තේරෙනවා බං අපි උඹට බාධා කරන්නේ උඹ කරලා හරි එතකොට මේ h එක වෙනස් කරන්න තමයි අපිට පුළුවන් එතකොට අපේ මේකේ අරමුණ වෙන්නේ මෙයා නියත අගයක පවත්වාගෙන යන්න නම් අපිට ඕනේ අගයක මෙයා එක තැන තියාගන්න ඕන හරිද ඒක තමයි අපි මෙතන සාමාන්‍ය මේකේ අරමුණ හරිද එතකොට මේකේ සාමාන්‍ය දැන් මේකට නිකන් මේ ජෙනරල් මේ මෙන්න මේ එකට දැම්මොත් ඔයාලට හිතෙන්නේ මේකට දාන්න පුළුවන් මොන බැලන්ස් ඉක්වේෂන් එක කියලා මාස් බැලන්ස් එක ඔව් mass balance එකනේ energy use වෙන්නේ නැහැ නේ මෙතන එතකොට මේකට දානවා mass balance හරිද මේකට mass balance දැම්මාම මේ පේනවද මේ හරි මල් ලියන එක තවඩියක් උත්සාහම් බං පේන්නේ හරිනේ හරි හරි මේකට mass balance දානවා එතකොට mass balance දැම්මාම rate of energy accumulation input accumulation
සමානයි input minus output කියලා එනවා. එතකොට accumulation කියන්නේ dm යට dt සමානයි mass input කියන්නේ m.i minus mass output m.out. හරිද? එතකොට බම් මේ m එක අපිට ලියන්න පුළුවන්නේ m සමානයි v rho කියලා. එතකොට මේක ලියුව හැකි dv rho යට dt කියලා. හරිද? මේ mi කියන එක ලියුව හැකි input flow rate එක වතාවක් rho කියලා. rho i කියලා. මේක ගත්ත හැකි output flow rate එක වතාවක් rho out කියලා. හැබැයි හරිද? පැහැදිලිද ඒක තාම? ආය පොඩක් කියහම්කෝ බා. මේක පැහැදිලිනේ. ඔය එක හරි බා. හරිද? මේක පැහැදිලි. මේ fi කියන්නේ input flow rate එක, f out කියන්නේ fo කියන්නේ output flow rate එක. හරිද? එතකොට මේකේ තියෙන liquid එකට අපි දානවා mass balance. mass balance එක දැම්මාම accumulation සමානයි input minus output. එතකොට accumulation කියන්නේ dm යට dt සමානයි mass input minus mass output. හරිද? m.i. හරිද? හරි බං ඒකත් හරි. හරිනේ. එතකොට m කියන එක v rho කියලා ලියුව හැකි. එතකොට m.i කියන එක අපිට ගත්ත හැකි fi rho i කියලා. m.out කියන එක ගත්ත හැකි fo rho out කියලා. හරිද? හරි බං හරි. එතකොට මේකේ අපි මේ සලකන මේ density ඔක්කොම මෙතනින් input එකේ output එකේ යන විදිහේ density ඔක්කොම සමානයි නම් if අපි density සමානයි කියලා ගත්තොත් density is equal වුණොත් මේකේ rho ටික කපලා දැම්ම හැකි. එතකොට dv යට dt සමානයි fi minus fo කියලා එකක් එනවා. හරිද? මේක තේරුණාද? ඔව්. හරි. ඊට පස්සේ මම මේක අපි ස්ටෙඩි ස්ටේට් එක සැලකුවොත් ස්ටෙඩි ස්ටේට් එක සැලකුවොත් dv යට dt කියන එක නා බිඳුවක් එනවා. හරිද? ස්ටෙඩි ස්ටේට් එකේදී dv යට dt බිඳුවක් එනවා. එහෙම වුණොත් වෙන්නේ fi minus fo සමානයි බිඳුවයි fi සමානයි fo වෙනවා. එතකොට ස්ටෙඩි ස්ටේට් එකේදී ඉන්ලට් ෆ්ලෝ රේට් එකයි අවුට්ලට් ෆ්ලෝ රේට් එකයි සමානයි. හරිද? ඒක තේරුණාද බං? තේරුණාද බං ඒක? ඔව් බං හරි. හරිනේ. ඊට පස්සේ දැන් මං ඔන්න ඕක තමයි මේකේ සාමාන්‍ය මූල ධර්මය. මේ ජෙනරල් මේකේ යන ඔක්කොගෙම යන මූල ධර්මය මේකේ. හරිද? ඊපස්සේ මේකේ එක එක ආකෘති වලට ඔන්න ඕක දාලා තියෙනවා මේකේ. හරිද? පළවෙනි එක ඇවිල්ලා අරගෙන තියෙනවා simple liquid tank එකක්. හරිද? simple liquid tank තමයි පළවෙනි එක. හරිද? simple liquid tank කියන අපි දැන් මේ කතා කරපු එකමයි සාමාන්‍ය general එකක් liquid tank එකක් inlet flow rate එක තියෙනවා output flow rate එක තියෙනවා water level එක h කියලා ගන්නවා. හරිද? එතකොට මේකට දානවා අපි material balance එක. material balance දැම්මහම accumulation සමානයි input minus output. හරිද? එතකොට dm යට dt සමාන වෙනවා m.i minus
m dot out කියලා. එතකොට මේකේ අපි සලකනවා අපි මේකේ රෝ එක සමානයි කියලා කියන්නේ ඝනත්වය සමානයි කියලා. එතකොට අපි මේක ගන්නවා dv රෝ යට dt සමානයි fi රෝ minus fo රෝ කියලා. එතකොට මේ රෝ ටික කැපුණට පස්සේ dv යට dt සමානයි fi minus fo කියලා එනවා. ඒක පේනවද බං? ඔබ හරිද? ඊට පස්සේ ඕකේ දැන් අපේ a රෝනේ තියෙන v කියන එකන අපිට ගන්න පුළුවන් v සමානයි a h කියලා. හරිද? මේ තියෙන මේ සලකන එකේ මේ තියෙන ටැංක් එකේ මෙන්න මේ හරස්කඩ මෙන්න මේ ඒකත් එක්ක වැඩි කිරීම මේ h කියලා ගත්ත හැකිනේ. හරිද? එතකොට මේක ගන්නවා d a h යට dt සමානයි fi minus fo කියලා. හරිද? ඊට පස්සේ මේ a කියන්නේ බං නියතයක් නෙමෙයි ටැංක් එකේ හැටියට. එතකොට a අපිට ගත්ත හැකි එළියට a සමානයි dh යට dt සමානයි fi minus fo වෙනවා. එතකොට dh යට dt සමාන වෙනවා fi minus f4 divide by a කියන එකට. එතකොට මේක තමයි බං අපේ මේ සිම්පල් ටැංක් එකට හරියන mathematical equation එක. හරිද? ඊට කලින් කතා කරානේ මේකේ h තමයි අපිට වෙනස් කරන්න පුළුවන් කියලා. h නියතව තබා ගැනීම තමයි මේ h එක මත තමයි මේ f එක රඳා පවතින්නේ. හරිද? එතකොට අපි අවසානයේ d h යට dt ට සමීකරණය හදාගත්තා. ඒක එනවා fi minus f4 divide by a කියලා. හරිද? මේ මෙතනට ආපු වෙනකන් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියපන්කෝ. මොකක් හරි පළවෙනි පිටුව පොඩ්ඩක් පෙරලාම්. මම චුට්ටක් ලියා ගන්න ඕන. මේකද? ඔව් ඒක චුට්ටක් යටට පොඩ්ඩක් බලන්න. මේ ටිකද? ඔව් අන්න ඒ ටික පොඩ්ඩක් තියාම. කවුද බං චංචලා කියන්නේ? චංචලා කියලා එකක් නම් තියෙනවනේ. කවුද? චන්නේ ඒ හරි බං. හරිද? මේ කෑල්ල හරිනේ? හරිද? ඊළඟ කෑල්ලට යන්නද? හරිනේ.
එතකොට මං මේකේ තව වැදගත් කෑල්ලක් තියෙනවා. අපි මේ දැන් සම්පූර්ණ සිස්ටම් එක, ඒ කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය අපි ආකාර දෙකකින් සිස්ටම් ಜಾති දෙකක් තියෙනවා වෙනස් කරන. වෙනස් කරන කියන්නේ අපි සිස්ටම් එක හඳුන්වනවා ಜಾති දෙකකට. එක ಜಾතියක් තියෙනවා ඉන්ටිග්‍රේටිං සිස්ටම් කියලා. හරිද? අනිත් එක තියෙනවා self regulating system කියලා. හරිද මම? ඉන්ටිග්‍රේටිං සිස්ටම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්පුට් එකට අපි මොකක් හරි වෙනසක් කළොත් අවුට්පුට් එක කන්ටිනියස්ලි දිගටම වැඩි වෙගෙන යනවා නම් ඒකට කියනවා ඉන්ටිග්‍රේටිං සිස්ටම් එකක් කියලා. ඉන්පුට් එක කරන වෙනස අනුව අවුට්පුට් එක දිගටම වැඩි වෙලා යනවා. හරිද? self regulating system එකක් කියන්නේ බං සාමාන්‍යයෙන් වැඩි වෙලා එක නියතකයට අවිලා නවතිනවා නම් constant එකකට අවිලා නවතිනවා නම් එහෙම එකකට කියනවා මේ self regulating system එකක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ඔය graph එකකට ගත්තොත් දැන් මෙහෙම එකක් බං ඉන්පුට් එකට කරන වෙනස් අනුව දැන් මෙහෙම වැඩි වෙගෙන යනවා නම් ඒකට කියනවා integrating system එකක් කියලා. self regulating system එකක් කියන්නේ දැන් මෙහෙම වැඩි වෙලා මෙතන තියෙනවා කියමුකෝ x කියලා නියතකයක්. මෙහෙම වැඩි වෙලා මෙහෙම නියතකයට එනවා නම් මේ වගේ එකකට කියනවා self regulating system එකක් කියලා. හරිද? ඒක පැහැදිලිද බං? ඒක තේරෙනවද? ඔව් බං. ඔව්. හරි ඊටකොට තව එකක් තියෙනවා. දැන් මේ වචන ටිකක් තියෙනවා. ඒ ටික ඕනේ යන්න. state variables කියලා જાතියක් තියෙනවා. මේ state variables කියන්නේ සාමාන්‍යයෙන් සිස්ටම් එකේ ස්ටේට් එක මේ තීරණය කරන සාධකය තමයි ස්ටේට් වේරියබල් කියන්නේ. සිස්ටම් එකේ ස්ටේට් එක තමයි මේකෙන් තීරණය කරන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙලාවට හැම වෙලේම මේ ස්ටේට් වේරියබල් කියන ටික තියෙන්නේ මේ අර අපි mass balance or energy balance දැම්මහම අපි ගන්න accumulation part එකේ. accumulation කියන්නේ අපි ගත්තොත් dx යට dt මෙන්න මේ වගේ මෙන්න මේවා තමයි ස්ටේට් වේරියබල් වෙන්නේ. හරි මෙයා මතනේ මේ සිස්ටම් එක පදනම් වෙන්නේ. සිස්ටම් එකේ ස්ටේට් එක මෙතන ඉන්න එක්කනා මතනේ. මෙන්න මේ accumulation part එකේ මෙතනට එන කට්ටියට තමයි කියන්නේ state variables කියලා. හරිද? ඒ කතාව හරිද? හරි. පැහැදිලිද බං? අර මං කියන එක ඇහෙනවද බං? ඔව් බං ඇහෙනවා. ඊළඟට බං අපි simple tank එක බැලුවානේ. ඊළඟ එක තමයි බං gas surge drum කියලා තියෙන. drum එක. හරිද? gas surge drum ඊළඟ එක. gas surge drum එකක් කියන්නේ බං ඒක gas storage unit එකක්. හරිද? gas storage unit එක මොකක් හරි සිස්ටම් එකක අතරමැදි අපිට ගෑස් එකක් වුමනා කරනවා නම් ඒ අතර ප්‍රොසෙස් එකේදී අවශ්‍ය ගෑස් එක සපය ගන්න ඒ අවශ්‍ය ගෑස් එක තියාගන්න යුනිට් එකට තමයි කියන්නේ gas surge drum එකක් කියලා. හරිද? එතකොට බං මේකට අපි පළවෙනි දේ තමයි මේකේ අපි ගන්නවා මේක ඇතුලේ තියෙන ගෑස් එක ideal ගෑස් එකක් විදිහට වැඩ කරනවා කියලා. ඒ කියන්නේ අර PV සමාන nRT එකට අනුව වැඩ කරනවා කියලා මේක ඇතුලේ තියෙන ගෑස් එක. එතකොට ඒ gas surge drum එකට අපි මේක ඇන්දොත් මේ තියෙන අපේ surge drum එක නම් මේ තියෙන්නේ අපේ input flow rate එක. මේ තියෙන්නේ output flow rate එක. මෙතන තමයි gas එක තියෙන්නේ. හරිද? එතකොට gas එකේ pressure එක අපි P කියලා ගත්තොත් N කියලා ගන්නවා
ඊට පස්සේ mw mass එක temperature volume හරිද එතකොට මේකට දාන්න පුළුවන් මොන මේ බැලන්ස් ඉක්වේෂන් එකද හැරවද බං ඇනනවා හරි මේකට දාන්න වෙන්නේ බං මැටීරියල් බැලන්ස්ම තමයි හරි මාස් බැලන්ස්ම තමයි මැටීරියල් බැලන්ස් නේ මාස් බැලන්ස් හරිද මාස් බැලන්ස්ම තමයි දාන්නේ එතකොට මැටීරියල් බැලන්ස් තමයි හරි එතකොට මේකේ සාමාන්‍ය විදිහට accumulation සමානයි input minus output කියන එකට එනවා හරිද එතකොට අපි සාමාන්‍ය දන්න එක dm යට dt සමානයි m.i minus m.out හරිද එතකොට එතකොට මේ m කියන එක න අපිට ගත්ත හැකිනේ මෞලික ස්කන්ධය වතාවක් මූල ගාන කියලා හරිද ඒක පැහැදිලිද එතකොට මේක ගත්ත හැකි dn mw වතාවක් dt කියලා එතකොට පේන්නේ බා ලසි පේන්නේ පේන්නේ හරිද එනවද පේනවද බා හරි බං පේනවා හරිනේ එතකොට මේක ඉන්පුට් එක හරිද එතකොට මේක ගත්ත හැකි අපි මේක ඇසියුම් කරනවා නේ මේක අයිඩියල් ගෑස් එකක් විදිහට වැඩ කරනවා කියලා ඒ වගේම අපි මේක ඇසියුම් කරනවා මේ මොලිකියුලර් වේට් එක වෙනස් වෙන්නේ නැහැ කියලා හරිද මොලිකියුලර් වේට් එක ඉන්පුට් එකේ විදිහට අවුට්පුට් එකේ යද්දිත් තියෙනවා කියලා එතකොට අපි මේක ලියනවා mi කියන එක fi වතාවක් mw minus fo වතාවක් mw කියලා හරිද මේ ගෑස් එකක් නේ ඒතර ඒ කතාව තේරුණාද මේ දක්වා හරිද හරිද බං මේ දක්වා මේ තන්ට හරි හරිද එතකොට මෙතන mw කැපුණාම dn යට dt සමාන වෙනවා MW කියන මොකක්ද බා? මෞලික ස්කන්ධය හරි හරි. F4 කියලා. හරිද? එතකොට දැන් මේකේ බං මේකේ දැන් අපේ තියෙනවනේ මේක අපි සලකනවා මේක isothermal process එකක් කියලා. හරිද? isothermal වුණාම මේකේ temperature එක constant. හරිද? මේක isothermal process එකක් විදිහට ගන්න. එතකොට temperature එක constant. MW අපි constant කියලා assumption එකක් ගත්තා. gas volume එක constant එකක්. n එකත් constant එකක්. එතකොට මේකේ වෙනස් වෙන්න ඕනේ සාධකය මොකක්ද බං? හරිද? එතකොට මේකේ වෙනස් වෙන්න ඕනේ සාධකය මේ pressure එකනේ. හරිද? එතකොට උඹලගේ මෙතන මේ accumulation part එකේ මෙතන තියෙන්න ඕනේ pressure එක. හරිද? මේක පැහැදිලිද? කියන කතාව. හරිද? එතකොට මේක pressure එකට දාගන්න මොකක්ද අපි කරන්න ඕනේ? එතකොට අපි කලින්ම කිව්වා මේකේ තියෙන ගෑස් එක අයිඩියල් ගෑස් එකක් විදිහට වැඩ කරනවා කියලා. එතකොට අයිඩියල් ගෑස් එකක් විදිහට වැඩ කරනවා කියලා ගත්තාම අපිට පුළුවන් PV සමානයි nRT කියලා අරගෙන මේකෙන් ගත්ත හැකි n සමානයි PV over RT කියලා. හරිද? එතකොට මම මේක ගත්ත හැකි d වතාවක් PV over RT dt සමානයි F5 minus F4 කියලා. හරිද? එතකොට මෙතන
V R T කියන ඒවා තුනම constant. එතකොට අපිට ගත්ත හැකි මේ තුන දෙනාව එළියට. එතකොට V over RT වතාවක් dp යට dt සමානයි fi minus fo කියලා ගන්නවා. හරිද? එතකොට මේ v over rt එකෙන් මෙයා බෙදලා අයින් කළාට පස්සේ dp over dt සමාන වෙනවා rt over v වතාවක් fi minus fo කියලා. හරිද? ඒක තේරුණාද? මොකක් හරි අවුලක් තියෙනවා නම් අහපන්. හරිද? හරිනේ. හරිද? එතකොට හරිද? මම ඒ කෑල්ලේ මෙතන වෙනකම් මොකක් හරි අවුලක් තියෙන තැනක් තියෙනවද? මේ දක්වා ආපු තැන. මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කියපන් පොඩ්ඩක්. නෑ නැද්ද? නෑ. එහෙම අවුලක් නෑ. හරිද? එතකොට මේකේ බං ගත්ත හැකි දැන් මේ FO කියන එක නා තියෙනවානේ මේ output flow rate එක. මේ output flow rate එක සමානුපාතික වෙනවා pressure change එකට. ඒ කියන්නේ හරිද? pressure change එක කියන්නේ gas drum එකේ pressure එකක් තියෙනවා අපි ගත්ත එක. හරිද? එකක් තමයි මුලින්ම gas drum එකේ pressure එකනේ. gas drum pressure. අනිත් pressure එක තමයි දැන් අපේට output එක FO එක දැන් මෙහෙම තියෙද්දි මේ සාමාන්‍ය මේකේ pressure එක. ඊට පස්සේ මෙතන තියෙන FO එකට මේ pipe එක තියෙන තැන හින්දා මේකේ උසත් එක්ක වෙනම් pressure එකක් ඇති වෙනවනේ. හරිද? ඒක පැහැදිලිද? ඔව් බං පැහැදිලි. හරිද? එතකොට ඔන්න ඔය ප්‍රෙෂර් දෙකේ වෙනසට සමානුපාතික වෙනවා මෙන්න මේ output flow rate එක. හරිද? එතකොට අපිට මේ output flow rate එක ගත්ත හැකි සමානුපාතිකයි කියලා P ඍණ pH කියලා. හරිද? මේ pH කියන්නේ අර මේ pipe එක තියෙන තැනත් එක්ක ඒ උසත් එක්ක ඇති වෙන ප්‍රෙෂර් එක. හරිද? එතකොට
මේ F නෝට් සමානයි පීරින pH කියලා අපිට ගත්ත හැකි F නෝට් සමානුපාතික එක සමානයි අපි බීටා කියලා කොන්ස්ටන්ට් එකක් ගන්නවා පීරින pH කියලා. මේ බීටා කියන්නේ අපි කියනවා එකට flow coefficient කියලා. හරිද? එතකොට අපි අර කලින් ගත්ත සමීකරණේ dp යට dt සමානයි rt over v fi fo එනකොට අපි දානවා මෙන්න මෙයාව. දැම්ම හැකි අපිට බීටා වතාවක් පීරින pH කියලා. හරිද? පැහැදිලිද? එතකොට බං මේක අපි ස්ටෙඩි ස්ටේට් එකේදී සැලකුවොත් පේනවද? මේක ස්ටෙඩි ස්ටේට් එක සැලකුවොත් එහෙම dp යට dt සමාන වෙනවා බිඳුවකට. එතකොට fi ස්ටෙඩි ස්ටේට් එක සමාන වෙනවා බීටා වතාවක් ps minus ph s කියලා. හරිද? එතකොට මේකෙන් අපිට ස්ටෙඩි ස්ටේට් එකේ ප්‍රෙෂර් එක ගත්ත හැකි ps සමානයි fis over beta plus ph s කියලා. හරි. ඒක තේරුණාද බං? තේරුණ නැත්නම් පොඩ්ඩක් කියවං ඈ. ඒක අවුලක් නැද්ද මං ඒ ටික? අර බා S සීන් එකක් ආවේ කොහොම S ඈ S ද S අකුරේ ඉන්නේ බං ස්ටෙඩි ස්ටේට් කියන එක. අපි දැන් හරි ස්ටෙඩි ස්ටේට් එකනේ සලකන්නේ. එතකොට S අකුරෙන් කියන්නේ ස්ටෙඩි ස්ටේට් එක කියන එක. ඒක හරිද බං මේ ටික? හරිවා හරි. ඒක තේරුණාද ඒ ටික? මට නම් අවුලක් නෑ. අනික් කට්ටියට කොහොමද දන්නේ? ඒක මේ උඹලා ගාව ලෙක්චර් නෝට් එක තියෙනව නේද? ලෙක්චර් නෝට් එකේ තියෙනවා මේ 14 වෙනි එකේ මේ ප්‍රශ්නයක් දීලා ඒක පොඩ්ඩක් බලපන් කරන්න පුළුවන්ද කියලා. එන්න මේක මොකේද බං ඒක තියෙන්නේ?
අර පළවෙනි ටියුට් එකේ මේ පළවෙනි ටියුට් එකේ නෙමෙයි මේ පළවෙනි ලෙක්චර් නෝට් එකේ 14 වෙනි පිටුවේ තියෙනවා question 1 කියලා එකක්. මේකේ උඹලට හොයාගත්ත හැකිද මේකේ මෙන්න මේ අපි හදපු එකේ මෙයාගේ ස්ටේට් වේරියබල් එක මොකක්ද කියලා? බාර කලින් කිව්වනේ ස්ටේට් වේරියබල් කියන්නේ මොකක්ද කියලා. ඒක කොහෙද තියෙන්නේ? ඒකත් එක්ක මේකේ හොයාගත්ත හැකිද මේ ස්ටේට් වේරියබල් එක මොකක්ද කියලා? ප්‍රේෂර් එකද? ඔව් ප්‍රෙෂර් එක. එතකොට මෙන්න මේ පාර්ට් එක ඇතුලේ තියෙන්නේ ප්‍රෙෂර්නේ. ඇකියුමුලේෂන් පාර්ට් එකට ඇතුළට එන එක තමයි ස්ටේට් වේරියබල් එක වෙන්නේ. හරි? මේකේ පළවෙනි ප්‍රශ්නේ හදුව හැකිද මේ ලෙක්චර් නෝට් එකේ? ඒක හදමුනේ හදමුනේ. ඒකේ බං කියනවා consider the gas drum open flow relationship actually non-linear කියන්නේ මෙතන වර්ගමූලයක් තියෙනවනේ. එතකොට ඒකේ linear relationship එකක් එන්නේ නැහනේ. එතකොට ඒක දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා F4 කියන එක න අපි ඉස්සෙල්ලා ගත්තා වගේ මෙන්න මේ ෆෝම් එකෙන් තියෙන්නේ කියලා. P ඍණ pH. හරිද? එතකොට අපිට දීලා තියෙනවා මොඩලින් ඉක්වේෂන් එක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. සමානයි RT over V Fi minus බීටා වතාවක් P ඍණ pH කියලා. හරිද? අපෙන් අහනවා discuss whether this is now a self regulating process. මේක self regulating system එකක්ද කියලා අහනවා. මම කිව්වනේ උඹලට self regulating කියන්නේ integrating system එකක් කියන්නේ සාමාන්‍යයෙන් දිගටම වැඩි වේගන යන එක. self regulating process එකක් කියන්නේ සාමාන්‍ය එනවා නම් අපිට නියතයකට එනවා නම් වැඩි වීමක් කරාම ඒක නියතයකට එනවා නම් කියන්නේ එක්තරා කොන්ස්ටන්ට් එකකට එනවා නම් අපි කියනවා ඒකට self regulating system එකක් කියලා. එතකොට මේකේ අහනවා graph එක අඳින්න කියලා කියනවා. එතකොට මේකට බං කරන්න තියෙන්නේ අපි මේක වෙන මේකේ දැන් අපිට මොඩලින් ඉක්වේෂන් එක දීලා තියෙනවානේ. අපිට මේකේ කරන්න තියෙන්නේ මෙයා අපි ස්ටෙඩි ස්ටේට් එක සලකනවා. මෙයාගේ ස්ටෙඩි ස්ටේට් එක සලකනවා. මෙයාගේ ස්ටෙඩි ස්ටේට් එක සැලකුවාම dp යට dt කියන එක නා බිඳුවක් එනවා. එතකොට බං මෙතන FIS ඍණ බීටා වතාවක් PS ඍණ PHS සමාන වෙනවා බිඳුවකට. හරිද? සමාන වෙනවා. එතකොට අපිට මේකේ ගත්ත හැකි අතන බං මේ වර්ගමූල එන්න ඕනේ. ඔව් වර්ගමූල එනවා මෙතන. මෙතන වර්ගමූල එනවා. එතකොට FIS සමානයි බීටා වතාවක් වර්ගමූල PS ඍණ PHS කියලා. අපි මේ වර්ගමූල නැති කරන්නේ දෙපැත්තම වර්ග කරනවා. එතකොට වෙනවා බං FIS වර්ග සමානයි බීටා වර්ග වතාවක්
PS ඍණ PS කියලා. හරිද? අපිට ඕනේ PS එකනේ. අපි PS එක උක්ත කරගන්නවා මෙතනින්. PS එක උක්ත කරගත්තාම එනවා PS සමානයි PHS ධන FIS යට බීටා වල වර්ගය කියලා. ඒක හරිද? හරි බං හරි. හරිනේ. එතකොට අපිට මේකේ ප්‍රශ්නේ දීලා තියෙනවා බීටා සමානයි 1යි PHS සමානයි 1යි කියලා. බීටා සමානයි 1යි PHS සමානයි 1යි කියලා ප්‍රශ්නේ දීලා තියෙනවා. එතකොට අපි ඒක ආදේශ කරාම PS සමානයි PHS plus PHS 1යි කියලා දීලා තියෙනවානේ. 1 ධන FIS යට 1 වර්ගය කියලා. එතකොට මේක ගත්ත හැකි PS සමානයි FIS ගේ වර්ගයේ ධන 1 කියලා. හරිද? පැහැදිලිද? ඔව්. ඔව්. හරිද? එතකොට මේකේ PS මේක අපිට ගත්ත හැකි අපි දන්න ආකාරයකට මේක හැලුවොත් y සමානයි mx වර්ග ධන c කියලා ආකාරයකට ගත්ත හැකිනේ ප්‍රස්ථාරය. m එකයි කියලා ගත්තොත් c එකයි x මෙහෙම ගත්ත හැකිනේ. ඔව්. එතකොට මේකේ graph එක ඇන්දොත් මොන වගේ graph එකක්ද දෙන්නේ බලන්න. කර්ව් යන්නේ ඉන්නේ. උඩ ඇදලා බලපන්. හරිද? එතකොට බම් මේක මෙහෙම ඉන්නේ y සමානයි mx ධන c එකක් නම් සාමාන්‍ය මෙහෙම එකක් නෙන්නේ. එතකොට මේක mx වර්ගයක් හින්දා c එකයි එකෙන් පටන් ගන්න ඕනේ. එතකොට FIS සමය අපේ එකේ ඉන්නේ PS. හරිද? එතකොට මේකේ ඒ වක්‍රය ඉන්නේ මෙන්න මෙහෙම එකක් එන්නේ. හරිද? දැන් හිතපන් අපි කිව්වා ඉන්පුට් එකට මොකක් හරි වෙනසක් කරාම අවුට්පුට් එක දිගටම කන්ටිනියස්ලි වැඩි වෙගෙන යනවා නම් එයා ඉන්ටිග්‍රේටින් සිස්ටම් එකක්. ඉන්පුට් එකට වෙනසක් කරාම එක්තරා වෙනසක් කරාම එයා අවුට්පුට් එක ඒ වෙනසට අනුව නියත අගයකට එනවා නම් එයා self regulating system එකක්. හරිද? පැහැදිලිද? ඒ කතාව පැහැදිලිද මම? ඔව්. ඔව්. එතකොට උඹලා හිතපන් මේක self regulating system එකක්ද නැත්නම් මේක integrating system එකක්ද? ඉන්ටග්‍රේටින් නේද නැද්ද? integrating කියන්නේ ඇයි හේතුවක් කියපන්. ඔය කොහොමද නියත වැඩි වෙනවා? මෙහෙමයි. graph එකේ වැඩි වේගෙන ගියාට ගන්න එපා. ඒ කියන්නේ දැන් අපි කරන්නේ ඉන්පුට් එකට මොකක් හරි එක්තරා වෙනසක් කළාට පස්සේ අපි දිගින් දිගට වෙනස් කරද්දි කොහොමත් අගය වෙනස් වෙනවනේ. වෙනස් අගයන් දාද්දි අගයන් කොහොමත් වෙනස් විදිහට ලැබෙන්නේ. මං කියන්නේ මොකක් හරි එක වෙනසක් කරාම එයා එක නියත අගයකට එනවා නම් එයා එහෙම ගන්න පුළුවන්. හරිද? හරි හරි දැන් තේරුණා. හරිද? ඒ කියන්නේ දැන් අපේ ඉන්පුට් එක මෙතන FIS නේ. FI නේ. හිතපන් FIS සමානයි 1යි කියලා මෙතන. FIS සමානයි 1 වුණොත් මෙතන අගය වෙන්නේ මොකද්ද? මෙයා 1 වුණාම PS සමානයි 2යි. එහෙමනේ. ඔව්. ඔව්. එතකොට මෙතන නියත අගයකට එනවනේ මෙයාට වෙනසක් කරාම.
මෙයා එකක් වුණාම මෙයා දෙකක් වෙනවනේ. ඔව්. හරිද? ඊට පස්සේ FIS ට දෙකක් දාපන්. මොකක්ද වෙන්නේ එතකොට? එතකොට මේක PS සමාන වෙනවා 5කට. හරිද? ඒතර මෙයා දෙකක් දැම්මොත් මෙයා මෙතන 5යි කියලා ගයක් එනවා. හරිනේ? ඔව්. ඔහොම මේ FIS ට අපි මොකක් හරි වෙනසක් කරාට පස්සේ එක්තරා වෙනසක් එයා යාට සාපේක්ෂව අවුට්පුට් එකේ නියත අගයකට එනවා නේද? ඔව්. එතකොට මෙයා මොන සිස්ටම් එකක්ද? ඈ සෙල්ෆ් නේ. ඔව් එයා self regulating system එකක් එතකොට. දැන් මේ graph එක මෙහෙම ගියාට මෙයාට වෙනසක් කරපු ගමන් මෙයා එන්නේ නියත අගයකට. පැහැදිලිද? පැහැදිලිද? පැහැදිලි බා. පැහැදිලි බා. හරිනේ. ඊළඟ කොටසට යන්නද? ඊළඟ එක බං ඇවිල්ලා isothermal chemical reactor. හරිද? isothermal chemical reactor. isothermal chemical reactor කිව්වහම ඔයාලට ගැක්ක ගමන් තේරෙනවා. isothermal කිව්වහම මොකක්ද කියලා තේරෙනවනේ. isothermal කිව්ව ගමන් temperature constant. හරිද? එතකොට අපි ගමු මෙහෙම එකක්. මේ තියෙන ටැංක් එක. හරිද? එතකොට ඉන්පුට් ෆ්ලෝ රේට් එක තියෙනවා. මේ තියෙන්නේ අවුට්පුට් ෆ්ලෝ රේට් එක. මේක ස්ටර් එකක් දාලා තියෙනවා. හරිද? මේක උතරක් ටෙම්පරේචර් එක විදිහට තියාගන්න. එතකොට අපි මේකේ සලකනවා අපි A කියන එක තමයි මේකේ දාන්නේ. හරිද? A කියලා A කියන්නේ මේකේ කියන විදිහට එතිලීන් ඔක්සයිඩ් දාන්නේ. නිකන් හිතපන්කෝ අපි එළියෙන් A දානවා. මේක ඇතුලේ B තියෙනවා. එළියට යද්දි හැදෙනවා C. හරිද? එතකොට මේකට දැම්මම A ධන B එකතු වෙලා C කියලා එක හැදෙනවා කියන එක තමයි මේකේ තියෙන රියැක්ෂන් එක. හරිද? ඒ කතාව තේරුණාද? තේරුණාද? ඔව් ඔව් ඔව්. හරිද? එතකොට අපි මේකට දාන්නේ A විතරයිනේ. එතකොට මේක අපි ආරම්භක ඉන්ලට් එකේ A එකේ සාන්ද්‍රණය අපි ගන්නවා CAI කියලා. හරිද? තියෙන F0 Fi input flow rate එක. හරිද? output එකේ අපිට CA තියෙනවා, CB තියෙනවා. හරිද? C කියලා ගන්න නැතුව වෙන එකක් ගමුකෝ. X කියලා ගමුකෝ. CX කියන එක ගන්න තියෙනවා. හරිද? පැහැදිලිද? ඔව්. හරිද බා? අපිට දැන් මේකේ තියෙන්නේ මේක අපි හදන්න ඕනේ mathematical equation එක මොඩල් එකක් හදන්න ඕනේ අර විදිහේ මේ කාලයත් එක්ක මෙන්න මේ එක එක වගේ concentration එකට වෙනස් වෙන විදිහට. හරිද? concentration එක වෙනස් විදිය වෙන තමයි අපි බලා ගන්න ඕනේ. ඒතර ඒකට අපි mathematical model එකක් හදන්න තමයි හදන්නේ මේක. හරිද? එතකොට අපි මුලින්ම මේකේ assumption එකක් ගන්නවා මේකේ densities වෙනස් වෙන්නේ නැහැ කියලා. density එක ඒ විදිහටම තියෙනවා කියලා. එතකොට අපි කලින් වගේ මුලින්ම මේකට දානවා සම්පූර්ණ overall material balance එක.
හරිද overall material balance දැම්මහම dm කතාව ආයෙ ලියන්න ඕනේ නැහනේ එතකොට මේක ගත්ත හැයි කෙලින්ම dv යට dt සමානයි fi minus fo කියලා එක්කෙනෙක් කියනවා හරිද මේ තියෙන මේ සම්පූර්ණ ලික්විඩ් එකට මේ දැම්මේ හරිද එතකොට මෙහෙම එක්කෙනෙක් අපිට එනවා overall material balance දැම්මහම ඊට පස්සේ බං අපිට මේ material balance දාන්න වෙනවා මේ එක එක වෙනස් වීම හොයාගන්න එකිනෙකට වෙන වෙනම දාන්න වෙනවා හරිද එතකොට මේ overall material balance වගේ නෙමෙයි අපි ඒකට component material balance කියනවා හරිද component material balance එක සමීකරණය ගත්තාම හරිද මේකෙත් පළවෙනි එක accumulation සමානයි මේක ගත්ත හැකි component මොකක් හරි අපි ගත්තොත් component y කියලා ගමුකෝ අපි component එක එතකොට component y in එකෙන් අඩු වෙනවා component y out එක ඒකෙන් අඩු වෙනවා component y produce වෙච්ච ප්‍රමාණය හරිද එතකොට component material balance කිව්වහම මේකයි accumulation සමානයි input minus output minus product කියලා ගත්තා නම් හරි නිකන් තරලව තේරුම් ගන්න accumulation සමානයි y එකේ input එක output එක සහ නිෂ්පාදනය වෙච්ච ප්‍රමාණය හරිද ඒක පැහැදිලිද මේ කතාව තේරුණාද මේ කියන එක මේ බං මේකේ y produce එක එකතු වෙනවා කියලානේ තියෙන්නේ මේකේ මොකද්ද එහෙම නෑ බා component y produce එක ඔව් එකතු වෙනවා කියලානේ තියෙන්නේ මේ ඔව් lecture ඔව් note එකේ. අඩු වෙනවා නෙමෙයි එකතු වෙනවා ඒක හරි එකතු වෙනවා තමයි ඒක හරි sorry එකතු වෙනවා Ramon Dimba thank you හරිද රෙකෝඩින් එක ස්ටොප් කරලා ස්ටාර්ට් කරමු